श्रीलंका हेतुवादी संघटने नवंबर मासे दिन सचिवालय नाम श्रीलंका हेतुवादी संघटने इवगेव अतदिन विशेष व्यवस्था सदा අපිට සම්පත්දායකත්වයේ සතුටුමට පැමිණි අපේ ये කඩුවාගේ සෝමනන්ද හිමියන් අපි දාන ගෞරවයෙන් යනවා. ද අපි කතා කරන මාතෘකාව සාමාන්‍යයෙන් හේතුවාදී සංකල්පයක ඉස්සර රැස්වීමෙන් ආකාරවල යම් සිදුවීමක් කරනවා. මොකද අද අපේ අපි අත්දැකීම් දේ තමයි දර්ශනය සහ වටිනා ධර්මයක් ඇටියට ආරම්භ වූ බුදුන් වහන්සේගේ යන්නේ එම් පිටින්ම ආගම කොටවලට දෙන්න ආගමක කීතු සියලුම දේවල් ඇතුළු අනිකුත් දේවාලයන් කප්පේ පස්සේ බුදුන් වහන්සේගේ ධර්මයක් කරගෙන මෙහි සිටින සෝඩේ කප්පේ උදාහරණ. හේතුවාදී වශයෙන් අපි කතා කරන්නේ මේ සම්බන්ධව අපි ආගම ආගම සිමන ආගම මෙහිකට අපි ආගමක් නෙවෙයි ඒ ආගම ප්‍රධාන ඒකේ සහ ආගම සම්බන්ධ කටයුතු කරනවා. අපි සම්බන්ධව ආචාර කතා කරන්නේ දර්ශනයක් වශයෙන් බුදුන් වහන්සේගේ දර්ශනය මේක අවුරුදු 2560 ගානක් ඉස්සෙල්ලා ඒ දේශනා කරන දර්ශනය තුළ විද්‍යාත්මක කේන්ද්‍රයකට යම්කිසි එලි පෙරීමක් කරනවා. අන්න එතනදී අපිට වැඩක් කරනවා උන්වහන්සේ විසින් මේ ඉතිකරපු ශ්‍රේෂ්ඨ මොළ පිළිවීම ඒ විදිහටම අද සිද්ධ වෙන්නේ නැති එකකට අපේ යම්කිසි දුකක් කනගාටුවක් තියෙනවා. අද අපි ජීවත් වෙන්නේ ඇත්තම කියනවා මේ විද්‍යාත්මක චින්තනයට මූලිකම අධ්‍යයනයක් කරපු එකම දර්ශනය එකම සාක්ෂිවරය උන්වහන්සේ කියනවා ඒ පිටු පිළිගන්නවා. අද අපිට සිද්ධ වෙලා තියෙනවා මේ දර්ශනය යටපත් වෙලා අනිත්‍යතාවයෙන් වඩා යන බුදු පුජාවේදී ඇතෙහි ඒ වගේම වෛද්‍ය භෞතික ලාභාපේක්ෂාවන් සඳහා බුදුන් වහන්සේගේ ධර්ම පණිවිඩ කරනවා. ඊපැත්තේ දෙපාර්ශ්වයේම විසින් බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයෙන් කරපු මේ හානි සම්බන්ධව තාම සෝකේ කතා කරනවා. මොකද ඒ නිසා තමයි අද අපේ මේ වගේ සම්මාන වෙන්නේ දෙකක් කතා කරන්න ඉස්සෙල්ලා. මොකද සම්මාන කතා කරන්නේ සම්මාන මාසෙ කාලේ දිනවල අද අපි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේගේ ධර්ම වල බුදුන් වහන්සේගේ ධාතු දර්ශනය කරන වාණි ව්‍යාපාර ධාතුන්ගේ ධාතු දර්ශනය කරන වාණි ව්‍යාපාර ඒ දෙකම නුනේ කරනවා. අනිකට දුර්ගමණීය ධාතු දර්ශනය කරන්නේ වාණි ව්‍යාපාර කියන සමානයි. මෙතන සෝටි දෙකකට ඇයි කියන වස්තු දෙකේ කියන අපි දැනුවේ කතා කරලා මේ වාක්‍යයන්ගේ බුදුසසුන සහ බුදුසසුන නිරායනීය සහ නිවැරදි මොකද වීමට යම් යම් බෞද්ධ යතුරුන් උත්සාහ කරන ආදයක් තිබුණා. ඒ ජනතාවට අපිට පේනවා අපේ සිසිලියාව වුණාසේ ඒ පිටිකට යන්සියාවු ඒ වගේම ඒ මොකද වර්ණනාව ඒ හඳුනන අපේ ශක්ති ප්‍රමාණය විවරණ මත දුදාමනේ උත්සාහ කරා. නමුත් මම හිතන්නේ ඒකට අද ආපෝණය කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපිට මේක සන්තෝෂකාරී තමයි. අපේ සෝමනන්ද කියන වගේ පැහැදිලි අතුරු ජීවනකෝ අද ඉදිරියට ඇවිල්ලා අර සෝජනීය රක්තේ බුදුදහම ගලවා ගැනීමේ යම් උත්සාහයක ඒ නිසා තමයි අපි මේ අවස්ථාව උදා කරගන්නේ. මේ සම්බන්ධව තව වචන කීපයක් කතා කරනවා ආරම්භ කරනවා අපි එකම ආරම්භ කරනවා.
ඊට පස්සේ මම හිතන්නේ මේ රටේ ප්‍රවෘත්ති මාධ්‍ය කතා කරනකොට කිව්වා මේ නාමපුරේට දැන් තමයි සංවාදයක් ගොඩනැගිලා තියෙනවා මේ මාධ්‍ය සහභාගීත්වයෙන්. ඒ වගේම අපේ දේශන අවස්ථාවකට නාමපුර සුසුයි කියලා යෝජනා කරා. ඒතකොට මාධ්‍ය හිතුවා මේ එකක් තමයි පළවෙනි වතාවට අපි මේ නාමපුරේ මේ දේශන අවස්ථාවකට ගෙනගන්නේ. ඒ නිසා එකක් විශේෂයි. අනිත් එක තමයි මෙතන ආපු උත්සාහ කරන ඒ සමාජ වැදගත් වීම සහ අපේ ක්‍රියාකාරීත්වය අතර යම්කිසි මේ ගනුදෙනුවක් තියෙනවා. මොකද දැන් අපි හේතුවාදී ව්‍යාපාරයේ අපි යම්කිසි සමාජ වැදගත් වීම සමාජ ප්‍රතිසංස්කරණය සමාජයේ වෙනස් කිරීමේ මේ උත්සාහය කරනවා. අවිචාරයක ප්‍රතිගාමීත්වයක ඒක ෆයිට් කරනවා. එතකොට ඒක අපි මේක සංයමයේ පොළවයි මහනවරයි ගාල්ලේ උණයිකල යනවාට අපි උදාහරණයක් විදියට කටයුතු කරන්නේ මේ සමාජ වෙනස් වෙන්නේ නැහැ. මේ සමාජ වෙනස් වෙන්නේ ඒක වල සංයමය කරන්නේ. ඒක ඇවිල්ලා සාමූහික ඒකාබද්ධ වෙනවා. එතකොට ඉවැනි ලොකු වැඩක් මේ සමාජ වෙනස් කරනවා කියන්නේ. එතකොට ඉවැනි ලොකු වැඩකදී ලොකු කර්තව්‍යයකදී යම් කිසි තල නිහිපෙකින් මේ කටයුත්ත සිද්ධ වෙනවා. දැන් ඊටේ එහෙම වැඩිහිටියේ තිබුණ සමාජයේ යහපත් ප්‍රතිසංස්කරණය වෙන්නේ. ඒ අවධියේදී එහෙම වැඩිහිට සමාජයක වැඩිහිට ලොකු තැනකට තමයි වල්පල රාමා. ඇත්තටම මේ මෑත කාලේ මේ රාහුල් වල්පල රාමගේ සත්‍යෝදය කියන පොත ප්‍රමෝට් කරේ තමයි. අපි තමයි අපේ කටේ තමයි නිවිදකට අපි තමයි ඒක සමාජයට ආපු මේ කෙනෙක්. ඒ පොතේ මේ අද තියෙන සමාජයක බලපාම ලොකු රැඩිකල් අදහස් සහ ලොකු මේ ඉදිරිගාමී මැදිහත්වීමක් කරලා තියෙනවා. දැන් ඊට පස්සේ මේ වගේ චරිත අපිට හම්බෙන්නේ නැහැ. ඒක තමයි අද මේ මාතෘකාව වෙන්නේ දෙක පැත්තකින්. එතකොට මේ සමාජ කර්තව්‍යයේ අපිට සමාන්තරව තව සමාජ ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ඒ අවශ්‍යතාවයේ එක අඩුව පුරවන්න කියලා අපි හිතනවා මේ සෝවාන්නාතුරු ප්‍රව අන්න හැබැයි වඩකදී නැහැ අපි රජේ පාඩයක් කිව්වේ දැන් මෙහෙම අදහස් කරන තව කීප දෙනෙක් ආපුරු කීප දෙනෙක් හිටියට ටිකක් එළියට වහින ගැතිය අඩුයි. දැන් ඒ අතරින් සෝවාන් ආපුරු එළියට බහලා තියෙනවා. මොකද එළියට වහින එක පාරතුලායක වැඩ එක විදිහට වැඩ. ඒ මොළ පිළිම කරලා තියෙනවා. ඒකට අපේ පැත්තේ යම්කිසි මේ තල්ලුවක් සහ හයියක් දෙන්නත් ඕනේ ආපු කඩිලා නැහැ කියන එක අපි සමාජයේ හේතු ගන්නත් ඕනේ. ඒ සඳහා අපි මේක පොඩි ගනුදෙනුවක් කියන සමාජ ප්‍රතිසංස්කරණය වෙන්නේ මේ ආපු උත්සාහය සහ අපේ උත්සාහය යම්කිසි ගනුදෙනුවක්. ගනුදෙනුවක් කියන්නේ ගීල එකක් නෙවෙයි. මේක යහපත් ඉතිහාසයක් කරන ගනුදෙනුවක්. ඒකට තව මේ නාමවල වගේ තව අදහස් තියෙන අය පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් තල්ලු කිරීමේ නාමවල තයරෝ කිරීමේ උත්සාහයක් මේක උදව් කරගෙන හිතනවා. මේ මුල පිළිමට යම් ස්ථාවරයක් කිරීමක් කරේ අපි ඒක ආරාධනා කරනවා මම ආරාධනා කිරීම පිළිබඳව ඔබතුමාලට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම පන්සලට ගිහින් බණක් කියනවට වඩා පියකින් තොරවයි මෙතෙන්ට ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒක නිසා මම මගේ සමහර අදහස් මම පන්සලට බණ කියන්න ගියාම කියන්න බෑ දුරුම්ක වෙනවා. මෙතන
පහසුවෙන් කතා කරන්න පුළුවන්. මගේ මාතෘකාව මට ලබා දුන්නේ වල්වල කාවණාඳුරන්ගේ පස්සේ වික්ෂු සමාජයේ මේ නිහඬියාව පිළිබඳව. මේ අවස්ථාවට ඇත්තටම එන්නම උනන්දු කරේ තාරක මහත්මයා කියපු විදිහට රංජන් ප්‍රනාන්දු මහත්මයා ලංකාවේ මායිතේ බර්ටන් රසල් එක්ක අත්දැකීම් තියෙන එකම අද ජීවතුන් අතර ඉන්නලා ඉතින් මට දැන් අදහස් දැක්වෙන්නේ පළවෙනි වතාවටයි හාමුදුරු කෙනෙක්ට මෙතෙන්ට ආරාධනා කරේ කියලා කිව්වහම පොඩියක් මේ කියනවා මෙතන බය හිතෙන තත්වයක්. පළවෙනි එක්කෙනා මම කොහොමද මේක ප්‍රතිචාර දැක්විය යුත්තේ කියලා. හැබැයි මට මේ එක දෙයක් පළවෙනිම මට කියන්න තියෙනවා. දැන් මේ නූතන බුද්ධ ආගම කියන එකේ හැසිරීම පිළිබඳව විත්තිපූර්වක ඉන්නවා මම ඔබ මගෙන් ප්‍රශ්න අහනවා. එහෙම නෙමෙයි. මම කියන්නේ විත්තිපූර්වකට මමත් සුදුසෙක් චීවරධාරියෙක් හැටියට මොකද්ද මේ වෙලා තියෙන බුද්ධ ආගමට කියලා. හැබැයි ඔබත් මෙතනින් හේතුව ඒකත් අවංකව පිළිගන්න වෙනවා. මම කියන්නේ වල්පොල රාහුලගෙන් පස්සේ ලංකාවේ භික්ෂූන් දාර්ශනිකව කඩා වැටෙනා වගේම ලංකාවේ සමාජය දියුණු විදියට හිතන්න පුරුදු කළේ නෑ වගේම ඒබ්‍රහම් ටී කෝර්ගෙන් පස්සේ නැත්නම් අපි ගමුකෝ කාලෝ ෆොන්සේකාගෙන් පස්සේ මෑත ඉතිහාසයේ අපට දෙන්නේ නෑ ඒ ක්‍රියාවලිය ශක්තිමත් විදිහට හේතුවාදීන් සිද්ධ වෙනවා. මම මේ කියන එක සාධාරණව කන් දෙන්න මම කියන්නේ අපි දෙකොල්ලම අඩු වැඩි වශයෙන් වැරදි කරලා තියෙනවා මේ විකෘති තත්ත්වය. මට මගේ දැනුමේ හැටියට මම ඔබට වඩා බුදුහාමුදුරන්ගේ දර්ශනය මේ අවපය ගැනීමෙන් පීඩා විඳින කෙනෙක්. ඔබට වඩා මට ඒක සංවේදී. මොකද මම මේ ආයතනෙම ඉන්නේ. මට මේක දැනෙනවා වැඩි. මේකේ තියෙන ඛේදනීය තත්වය, මේ කියන භයානක තත්වය ඔබට කිසියම් පේනවට වඩා දහස් ගුණයකින් මට පේනවා. වඩාම හොඳට මේක විකුණන්න පුළුවන් කවුද? එයා තමයි ජනප්‍රිය භික්ෂුව වෙලා තියෙන්නේ. කොහොමද මේක මිල මුදල් හම්බ කරන්න පාවිච්චි කරන්නේ? එයා තමයි මේකේ හොඳම භික්ෂුව බවට පත් වෙලා තියෙන්නේ. මෙතෙන්ට වැටුනේ මේ තත්වය මොකද උනේ මෙහෙම කියන එක ගැන අපි පොඩ්ඩක් අවධානයට යොමු කරමු. මම කියනවා මේකට වගකිය යුත්තේ ඔබ සහ මේ වනපතේ බුදුහාමුදුරුවෝ කියනවා අනික්කසාවෝකාසාවන් යෝවත්තම් පරිදයස්සති කියලා මේ ඇඟේ මේක දාගත්තු පමණින් භික්ෂුවක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔබ අතර එක්කෙනෙක්ට මම මගේ ඇඳුම අඳලා පාරේ එක්කන් ගියොත් එහෙම මිනිස්සු එයාව භික්ෂුවක් විදියට පිළිගන්නවා. අපි උගන්වලා නැහැ අපේ සමාජයට ඒ අය දිහා කොහොමද බලන්න ඕනේ කියලා. එතකොට අපි දිහා මෙහෙම බලන්න කියලා මේක ඇඳගත්තු අයම කරපු විග්‍රහයෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා මුළු සමාජය. මම කියන එක තේරුම් ගන්න. භික්ෂූන්ම කියනවා අපි ලෝකේ හොඳම අය. අපිට දුන්නාම තමයි හොඳම තැනට යන්නේ. අපට තමයි සලකන්න ඕන. ඒ කියන එක විචාරයෙන් තොරව මහජනයා පිළිගන්නවා. මම කියන්නේ ඔයත් ලොකු සටනක් කරාට අදටත් පන්සලට ගිහින් දැන් අද උදේ මම මේ එන්න ලෑස්ති වෙලා මට වෙච්ච තත්වයක් මම කියන්නම්. මගේ ගමේ සැලවිය යුතු පිරිසක් ඇවිල්ලා මට බල කරනවා පාරායිනේ බුදු පිළිමයක් හදන්න කියලා. දැන් මම මේකට එරෙහි වෙනකොට ඒන රැල්ල බලතක මට ඒක රොටු දී ගන්න නැති තරම් මාව ප්‍රශ්න කරනවා ඒ බුදු පිළිමයකට මෙයා විරුද්ධ වෙන්නේ. මේක හරි බුදුමනේ. එයාලට පේන්නේ මාව මිත්‍යා දෘෂ්ටිකයෙක් විදියට. මාව NGO කාර්යයක් විදියට පේන්නේ. මම කියනකොට මේක නෙමෙයි බුද්ධ ආගම කියලා. මේ මිනිසුන්ට හරි ප්‍රශ්නයක්. මොකද අනාදිමත් කාලයක් තිස්සේ බුද්ධ ආගම හැටියට දැක්කේ අර වතුර කලකොටි වලින් බෝධිනාවනේවා, දාවේ මල් වට්ටි පූජා,
දසදහසේ පහම් පූජා 80000 අලි ඇත්තු ඉන්න කටින පෙරහැරවල ඒව තමයි බුද්ධ ධර්ම කියලා මේ ගම්වල මිනිස්සුන්ට පෙන්නලා තියෙන්නේ. දැන් මේක තුල එකම එක ඉඩක් තියෙනවා මම කියන්නේ. ඒ ඉඩ අපි කොහොමද ගලපගන්නේ? දැන් මම පහුගිය දවස්වල ඉඳලා මට ඔබතුමාලාගෙන් සගරා කීපයක් ආවා. ඒ ඇත්තම විවේචන දිහා බැලුවාම මම කියන්නේ අපි සටන මෙහෙවන විදිහම වැරදි. මිත්‍යා දෘෂ්ටියෙන් සමාජය ගලව ගන්න කියලා. දැන් උදාහරණයක් ඇටියට මෙහෙම හිතන්න. අපි හිතමු එක ලිපියක මට මතකයි මේ උණ හැදුනහම එම්බිරිස්සාව හැදුනහම අරවමේ වුණාම මිනිස්සුන්ට පිරිත් කියන ආමුදුරෝ ලෙඩ වෙනාම බෙහෙත් ගන්න යනවා ස්පිරිතාලයට. මේක විකෘතියක් නේ. එහෙනම් ආමුදුරොත් ඒ පිළිදෙම හොඳ වෙන්න ඕනේනේ. සීනියරව මේවා කියනවා මොකටද බෙහෙත් ගන්නෙ? බැලුවට තාක්කානුකූල. හැබැයි මේක ඔහොම කිව්වට මම අහන්නේ ආපහු හැරිලා බලන්න අපේ සමාජයේ මේක තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ට මේක වැදිලා නැහැ මේ කියන කාරණාව. ඒගොල්ලෝ මේක ගන්නෙ විකෘතියක් හැටියට. ඒගොල්ලෝ මේ වැරදි අදහස් තියන අය මේ අන්තිම පහලට ගියාම යන්න ඕනේ අය අතරට ගියාම ඒ අදහස ගන්නෙ නැහැ පාරමාර්ථය. මම කියන්නේ එහෙමනම් ඔබතුමාලාගේ යුතුයකමක් තිබුණා නේද? අපේ ක්‍රමවේදයේ පොඩි වෙනසක් කරන්න කොහොමද අපි ඇත්තටම මිනිස්සු අතරට ආමන්ත්‍රණය කරන්නේ කියලා. මේකේ අපි පොඩ්ඩක් හිතලා බලමු ඇයි මෙතෙන්ට මෙහෙම උනේ කියන එක. ඔබතුමා රාහුල මාතුරුගෙන් පටන් ගත්තා. මම කියන්නේ රාහුල අතරින් පතර අර ගෝනුන්ගේ අගේ මේ කස්තුරි තියනවා වගේ රාහුල මාතුරුන්ට ඉස්සෙල්ලා යුගයක් හොඳයි කියන්න බෑ. ඒ අවබැහැ ගන්නුණු යුගයක එක්කෙනෙක් රාහුල මාතුරුෝ. මගේ අදහස නම් ලංකාවට බුදුදහම නැති උනේ අනුරාධපුර යුගයේදී. සැලකිය යුතුමක්. දැන් ඔබ මොහොතකට හිතලා බලන්න. මහාවංශය 6 වන සියවසේ ලියනකොට අඩු ගානේ 6 වන සියවසේ මිනිස්සුත් ඕවා පිළිගත්තු හිතනේ ඔහම ලියන්නේ නැත්තේ. 6 වෙනි සියවසේ මිනිස්සු විශ්වාස කළා මිනිස්සුන්ව මරලා දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔක කොහොම ලියවෙනවද මට හිතෙන්නේ. අඩු ගානේ සැලකිය යුතු පිරිසක් හරි ඒක එහෙමයි කියලා පිළිගන්නේ නැතිනේ. එතකොට මම කියන්නේ අනුරාධපුර යුගයේ මහාවංශ ලියවෙනවදීදී අපි කල්පනා කරපු බුදුහාමුදුරන්ගේ දර්ශනය මේකේ ඔය කියන මට්ටමින් තිබුණාද කියන ගැටලුව මට. ඒවේ අටුවාවල එහෙම තියෙන ඇතැම් මේවා රුජු ධර්ම විරෝධී. බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා මම කියපු දේවල් කලක් යනකොට අවපැහැගෙන වෙනවා. හරි හොඳ උදාහරණයකින්. ඔයාලට අහලා ඇති අර මේ විශේෂිත බෙරයක් එන කියනවා. මේ බෙරේ ගැහුවාම බෙරේ ඇහෙනවා දිව්‍ය ලෝකෙකට. බුදුහාමුදුරුවෝ කියනවා. කලක් යනකොට මේ බෙරේ මේ අං දෙක විනාශ වෙනවා. විනාශ වෙලා පසුගාමී ඉන්නව අහු වෙනවා මේ අර බෙරේ කියලා බෙරේ කොටේට ගහලා කියනවා මේකත් ඇහෙනවා දිව්‍ය ලෝකෙට කියලා. එතකොට ඒ කාලේට පිළිගන්න බුදුහාමුදුරුවෝ මේ කාරණාව කියලා කියන්නේ කල මගේ දහමත් යනකොට කටිය කියන්න ගන්නවා අරව මේවා ඒගොල්ලන්ගේ අදහස් එකතු කරලා මේකත් බුද්ධ ධර්ම කියලා. ඒව එතකොට කොහොමද අපි ඒක කියලා අපි තේරුම් අරගන්නේ? ඒක ධර්මයට විනයට දාලා බලන්න ඕනේ. ධර්මයට විනයට දාලා බැලුවහම බලන්න ඔය සුමංගල විලාසිනී වගේ තියෙන ඒවා ගැළපෙනවද? රුවන්වැලි සෑයට පොත් පළඳනකොට රහතන් වහන්සේලා එනකොට මේ වී එහෙම වේලා ගන්න බැරි වුණා. මොකද හිරු එළිය සම්පූර්ණ වැහිලා. දැන් මේ සරල අපි කවුරුත් අතර ජනප්‍රිය ප්‍රසිද්ධ එක තැනක් මම මේ කියන්නේ. මේවා රුජු ධර්ම විරෝධී. මේ බුද්ධ ධර්ම නෙමෙයි. හැබැයි ඒ යුගයේ ඒවා ඉවසලා තියෙනවා.
ඒ වේවා ඉවසීමේ මම කියන්නේ මේ අවනතිය කොහොම පැරණි. අපි ඊට පස්සේ නුවර යුගයේ தত্ত্বය අපි හොඳටම දන්නවනේ. මේ මහා විප්ලවකරුවා වෙච්ච සරණංකර හාමුදුරුවෝ. සරණංකර හාමුදුරන්ට පුළුවන් වුණා යම් වෙනසක් කරන්න. හැබැයි තෙල් බෙහෙත් කාර්යය එහෙමම ඉතුරු වුණා. කුලවාදිය එහෙමම ඉතුරු වුණා. නැකත් කාර්යය එහෙමම ඉතුරු වුණා. නුවර යුගයේ ඔක්කොම නැති වුණේ නැහැ. මම කියන්නේ මේ දාර්ශනයේ අවපැහැගැන්වීම බොහොම කාලෙක ඉඳලා වෙච්ච දෙයක්. මට තේරෙන දේ හැබැයි කණ්ඩායමක් මේක කියනවා නෑ අවපැහැගැන්වුන්නේ නෑ මේක අපේ කියලා අර වටිනා වස්තුවක් කොල්ලකාරින් අතරපත් වෙලා කියනවා අපි ඔය ඉස්සතු වෙන්නේ. මං මේ වෙලා තියෙන්නේ මේකනේ. මෙතෙන්දී මගේ යෝජනාව තමයි ප්‍රවෘත්තියට පැහැදිලිව කියන්න වෙනවා ඕගොල්ලෝ ඔය සරණ යන්නේ බුද්ධ ධර්ම නෙමෙයි. ඕගොල්ලෝ ඔය පිළිපදින්නේ බුදුහාමුදුරන්ගේ දර්ශනය නෙමෙයි. කොහොම එකක් නැහැ බුදුහාමුදුරෝ දේශනා කරලා. අන්න ඒක කොහොම හරි ඒගොල්ලන්ට හේතු ගන්නවන්න පුළුවන් නම් එහෙම. ජන සමාජයේ සැලකිය යුතු පිරිසක් අතරට ඒක අපිට දන්වන්න පුළුවන් නම් එහෙම මම කල්පනා කරනවා ඒකයි අද අපට සමාජය යහපත් කරන්න පුළුවන් ලොකුම වෙනස. ගමට මම ජීවත් වෙන්නේ. මට දැනিলা තියෙනවා මේ අවපැහැගැන්වුණු චින්තනය බරපතල විදිහට ලාංකික ජන සමාජය එකතැන ඝනීභූත කරගන්න. මට පෙනිලා නැහැ කොහෙන්වත් අවංකව කොන්දේසි විරහිත අවංක භාවයකින් මේ අන්ධකාරයෙන් ජන සමාජය ගලවා ගන්න උත්සාහ ගන්න පිරිස් සම්බන්ධ සාමූහික කණ්ඩායම් සම්බන්ධ මම ඒකයි කිව්වේ හොඳට තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ දේශනාවේදී මේ වගේ අන්තවාදී ක්‍රම කීපයක් ප්‍රතික්ෂේප කරා. ඔය අහලා තියෙනවා ඊශ්වර නිර්මාණවාදය කොහොමද මේක පිළිගන්නද? කුබ්බේ කටට හේතුවාදී ඔක්කොම පෙර කර්මයට වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා. නිකම්ම වෙනවා කියන එක ප්‍රතික්ෂේප කරා. මේක කිසියම් හේතුඵලයක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඉතින් එතකොට බලමුකෝ අපිට කොච්චර සමගිමක් තියෙනවා. බෞද්ධ දර්ශනයට සහ හේතුවාදීන්ට කොච්චර සමබිමක් තියෙනවා. මම දන්න විදිහට රසල් පවා මේකට ගරු කළේ ඒ සමබිම තියෙන හින්දා. ඔබතුමාගේ මුල් අදහසේදී මේ දර්ශනය ගැන ගැටලුවක් නැහැ කියන එක. හැබැයි දර්ශනය අවපැහැගැන්වීමට ප්‍රතිචාර දක්වන විදිහේ ආපෝ හැරී බැලීමක් අපි කළොත් එහෙම මම කියන්නේ අපට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයන් නෙමෙයි කියන්නේ කියන්නේ. මම මේ ගැන විද්වතුන් සමග සාකච්ඡා කළා. හැම දිනම කිව්වේ මේ වෙනස පටන් ගන්න වෙන්නේ අභ්‍යන්තරයෙන්ම. ඇතුළෙන්මයි. මට නම් හිතා ගන්න බැහැ මේක ආහෝ පුනරුත්ථාපනය කරන්න පුළුවන්ද කියලා. මේ අවපැහැගැන්වීම් ප්‍රමාණයත් එක්ක බැලුවා. අපි උත්සාහ කරලා බලනවා. දැන් මම දැක්කද පත්‍රයේ ලිපියක් තියෙනවා. ඔය අද මෙතෙන්ට එනවා කියපු බටුවන්ගල රාහුල හාමුදුරන්ගේ රන් කරඬුව කියන පොතට මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානයක් හම්බුණා. මේ හාමුදුරුවෝ මේ නවකතාව තුළ අපි මේ කියන කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. දේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගෙන් පටන් ගත්තු බුදුහාමුදුරුවන්ගේ මේ ශාසන ව්‍යාපෘතිය අද වෙනකොට දේවදත්ත හාමුදුරුවන්ගේ අතට ගිහින් තියෙනවා. ඒක මේ හාමුදුරුවෝ ජෝම පැහැදිලි කරනවා. ඒක කොහොමද දේවදත්ත කියන්නේ එක හලවගන්නේ? ඒක තමයි හිතට. දැන් මම කියන්නේ මගේ පැත්තෙන්. ඒතකොට ඔබ පෙරලා ආයි හාමුදුරුවෝ ඔහොම කිව්වට දැන් තමුන්නාසෙත් ඔය පිළිෙමනේ ඉන්නේ කියලා. මට පුළුවන් මම උදාහරණයක් මගේ ගමේ අයට මම කිව්වා. මේ රෙදි වලට විනය බුදුහාමුදුරන්ගේ විනය කියන්නේ මිනිස්සු විනය හැදෙන්න ඕන.
කඨිනයක් කරනවා නම් කෙරෙන්න ඕනේ පිළිවෙල මෙන්න මේකයි. මේක පෙරහැරවල් තියෙන්නද? මේවා තියෙන්නද? ඕගොල්ලෝ 3 මාසෙම පන්සලට එන්න මම ඕගොල්ලන්ට බණ කියලා දෙන්නම් අවසර. මමම ගමේ අයව ගෙවල් 4 බෙදලා දුන්නා. ඒගොල්ලෝ ආවේ ඒගොල්ලන්ට කියලා දුන්නා. බරපතල ගැටුම් මැද්දේ 40% විතර විරුද්ධ වෙtti 60% විතර මාත් එක්ක ඉන්දියා. ඒ 60 50 30 40ක් වගේ ඉන්නවා අවංකව. අනිත් අය ඉන්නේ නිකන් මාව තරහ කරගන්න බැරිද? එහෙම හරි ඉන්දියානේ. ඊළඟට මම මගේ ගමේ පෞද්ගලික කාල සීමාවේදී ඔබට විමසා බලන්න පුළුවන් මම කියන ඒවා නිර්මාල් රංජිත් දේවශ්‍රී එකගෙන ඇවිල්ලා දර්ශනවාදය පිළිබඳව මා අවට ගම්වල ඉන්න තරුණයෝ සමග සංවාද පැවැත්වුවා. මේ පන්සල යන රටාව නෙමෙයි බුදුහාමුදුරන්ගේ රටාව. මම ධර්මශ්‍රී බණ්ඩාරනායකව එකගෙන ඇවිල්ලා මේ කලාත්මකව කොහොමද මේ අවපර ගැන්වුණු ස්වභාවයෙන් අපේ ජන සමාජය ගලවගන්නේ කියලා සංවාද වට ගණනාවක් කළා. ඒ අයගෙන් අහන්න පුළුවන් මම කියන ඒවා එහෙමද නැද්ද කියලා. මම ඒකෙන් ඔබට එකෙන් ගියා. හැබැයි එහෙම කරනවා කියලා මල්වත්තෙන් මාව ප්‍රශ්න කළේ. ඒකෙන් අපිට එක දෙයක් පැහැදිලි. මේක ඇතුලේ එහෙම අදහස් දරනවා නම් තාම ඉඩක් තියෙනවා කියන්නේ. දේවවාදී ආගමක් අදන් මම දන්න වාද කෙනෙක් හිටියා සිරිල් වික්‍රම කියලා. ඔබතුමාලා අතරත් සමහර අය දන්නවා ඇති. එයාව කලින් ඉස්ලාමයට කරලා තියෙනවා. මම ඒව ගැන මට උත්තර දෙන්න ලොකු දෙයක්. මම මේකේ හැබැයි එක දෙයක් කියනවා. අදට දේවවාදී ආගම් පවතින ආයතන වලට වඩා මේ ආයතනය තුළ මේ සංවාදයට ඉඩ තියෙනවා. මේ ඉතින් අපි කොහොමද ප්‍රයෝජන ගන්නෙ? මේක ගලප ගන්න. උදාහරණයක් ගත්තොත් එහෙම ගමක ඉන්න පීඩිත මිනිස්සු ආර්ථිකයෙන් විවිධ ගැටලු වලින් පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ට කොහොමද මේ ඇත්ත විද්‍යාත්මක විදිහට දේවල් දකින්න උගන්වන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කිරීමේ ක්‍රමවේදයක් අප අතරට එන්නේ. මං කියන එකට කාරුණිකව අවධානය යොමු කරන්න. 30 අවුරුද්දක් තිස්සේ යුද්ධයක පැටලිලා ඉඳපු රටක් කොහොමද යහපත්ව දේවල් දිහා බලන්න පුරුදු වෙන්නේ? ඒගොල්ලන්ට පුරුදු වෙලා තිබුණේ ඒගොල්ලන්ට පුරුදු කළේ මරණ අනිකව ඝාතනය කරන එක උත්කර්ෂයට නම් ඒ සකල විද ශේෂ්ත්‍රයන් පාවිච්චි කරන්නේ උත්කර්ෂය වෙන්නේ. සිවුරු දරාගත්තු අය එතනට පෙනී හිටියා. කලාකරුවෝ කියන අය එතනට පෙනී හිටියා. උගත්තුයි කියන අය වෙනුවෙන් පෙනී හිටියා. මනුස්ස ඝාතන කලාවක් කරගත්තු සමාජයක මැරිච්ච සංඛ්‍යාවෙන් තෘප්තිමත් වෙන ජන සමාජයකට මරණයට පත්වීම නෙමෙයි ඒ හිතීමත් වරදක් කියලා උගන්වන බෞද්ධ දර්ශනය වගේ එකක් කොහොමද තාන්දු කරවන්නේ? අවුරුදු 30ක් තිස්සේ ඒගොල්ලෝ හිතුවේ එහෙමනේ. ඒ ප්‍රධාන තත්ත්වය. ඒක ගම් තනව් පුරා සිසාරා ගියත් ඊළඟ පැත්ත ඔබතුමාලා හිතලා බලන්න. මේ විශේෂයෙන් ව්‍යුහාර්ථිකයක් එක්ක මේ නිකලමිලා මේ කතා කරන්න වෙච්ච එක හොඳ ඇන්ඩන් පෙරේරා එක සැලකිය මට්ටමකට පෙන්නලා දීලා තියෙනවා. එයාගේ ලේඛනවලදී ඔබතුමාලා මට වැඩි හොඳ දේවල් අදාළව මේක දරා ගන්න බැරි වුණු මිනිස්සු මේ මානසික සංකූලතාවයට ගිය මිනිස්සු ඇද වැටෙන පොදු තැන හැටියට කියපු තැනට බැටර් රසල් කියපු හරිම තැනට අපේ සමාජය වැඩිලා. ඒක මම කියන කාරණාවක් නෙමෙයි. මේක ඔය වගේ දාර්ශනිකයෝ කියපු ඇත්තක් නේ. බුදුහාමුදුරුවෝ කිව්වා ආරාමෘත චේතියානි මනුස්සා භයදක්කිතා කියලා.
මිනිස්සුන්ට දෙපයින් ඉන්න කිහිලි කරුවක් හැටියට ආගම හැමතිස්සෙම තිබුණා. මේ දර්ශනයෙන් ඉවත් වෙන හැම මිනිහම ඇදගෙන වැටුණු පොදු තැනට තමයි ලංකාවේ ජන සමාජය වැටලා තියෙන්නේ. ලංකාවේ පන්සල වැටලා තියෙන්නේ එතෙන්ට. ඒක හිනා උපදවන වෙලාවකට දුකක් ඇති කරනවා. මේ දර්ශනය කියා දෙන්න එන එක්කෙනා අමාගම් වෙනද ගන්නවා. දේවවාදී වෙනවා. හරි පුදුමයි. කලාව එතෙන්ට වැටිලා තියෙනවා. සමස්තය එතෙන්ට වැටිලා තියෙනවා. කෙනෙක් යෝජනා කරන්න පුළුවන් කොයික එතෙන්ට වැටුණා පන්සල කොහොමද වැටෙන්නේ කියලා. අන්න එතන තමයි පන්සල සම්බන්ධව ඔබ නොදන්නා දේ. එතන තමයි පන්සලේ ඔබ නොදන්න නැත්තක් තියෙන්නේ. මම මේක හරීම අවංකව ඔබට පැහැදිලි කරන්නම්. මහත්වරුනි, අද නෙමෙයි මම දන්න ඉතිහාසයේ ඉඳලා මේක බාර දීලා තියෙන්නේ බර දරන්න බැරි නිසා. මට නිරීක්ෂණය වුණ වැඩගත් කාරණා. ඔබ මෙහෙම හිතන්න, වෛද්‍ය විද්‍යාලයක් වහන්න වෙනවා නම් අපරාධේ මේක වහන එක කියලා කොහේ හරි ඉන්න කොල්ලෝ ටිකක් ගිහිලා මේකට දැම්මොත් එහෙම මේක වහලා බෑ, කොහොමද මේක පවත්වාගෙන යන්න ඕනේ කියලා මේකෙන් බෙහෙත් ගන්න අය මරණයටපත් වීම මිසක් වෙන දෙයක් වෙන්නේ නෑනේ. මම කියන කාරණේ පැහැදිලි නේ. මම කියන්නේ අන්න ඒකයි මේ වෙලාවේ. ඔබ ලංකාවේ කුඩා භික්ෂූන් අධ්‍යාපනය ලබන ආයතනයකට ගිහිල්ලා කිසියම් පරීක්ෂණයක් කළොත් එහෙම ඔබ අනිය අපොයි. ඔබගේ විචාරය 100%කින් අනිත් පැත්ත හරවා ගන්න. පන්සල දුවන්නේ පන්සලේ මානව සම්පත බවට අදපත් වෙලා තියෙන්නේ බොහෝ විට අම්මා පණිවිඩයි. බොහෝ විට රැකවරණයක් නැති අය. ඔබගේ හිතවතුන් සමග ආමන්ත්‍රණය කරලා බලන්න, ගෙදර හිටියනම් පැහැදිලි අනාගතයක් තියෙන කොයි දරුවවද මේ ශාස්ත්‍රයට දීලා තියෙන්නේ. ඒක කේදවත්. ඒ අයට මේ මහා ගැඹුරු දර්ශනය ග්‍රහණය කරගන්න තරම් ප්‍රමාණවත් අවබෝධයක් නැහැ. කෙනෙක් තර්ක කරයි එතකොට ඔබ වහන්සේ යෝජනා කරන්නේ ගෙදරින්ම දාර්ශනිකයෝ හදලා පන්සලට දෙන්න කියලා එතකොට. හැබැයි පවතින ඇත්ත මම කියන එක අවංකව හිතලා බලන්න, මේ බඳු ගැඹුරු දර්ශනයක් හදාරන්න කිසියම් ඥානයක් සහිත කෙනෙකුට තමයි පුළුවන් වෙන්නේ. බෞද්ධ සාහිත්‍යයේ විශේෂිත ස්ථාන වලින් උදාහරණ අරගෙන සෝපාක එහෙම කෙනෙක් නෙමෙයිනේ. කවුද මේ අර කුණු වරන් දාපු එක්කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. ඔය පාරින්දලා අල්ලගෙන ඇවිල්ලානේ බුදුහාමුදුරුවෝ මහාන කළ රහත් උනේ වගේ තර්ක ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒක එහෙම ඒ වගේම පිළිගන්න වෙනවා බුදුහාමුදුරුවෝ බොහෝ දෙනා මගහැරමින් සමහර අයට බණ කියන්නේ. ඒ කියන්නේ හැමෝටම මේක තේරෙන්නේ. මේකට කියන්න තියෙන්නේ එක පැත්තකින් 60%ක් 70%ක් විතර අද වෙනකොට මේක නිකන් ඒකට කියන්න තියෙන්නේ අර අනාථ මේ කවුරුහරණක් නැති අයව ගෙනහල්ලා පිටිට වෙන්න දාන්න. බොහෝ දෙනෙක් පැවිදි වෙනවා, ටික කාලයක් යනකොට අත්හැරලා යනවා. අතරින් පතර ඉතු වෙන අයට හිතෙනවා මම මේ කොහොම හරි අල්ලගෙන යන්න ඕනේ කියලා. එයාට පේන්න තිබුණේ හවසට එනවා මිනිස්සු මොනවා හරි කියාගෙන පූජාවක් තියෙනවා පිටත් කරනවා. මේ කාමර මේ රුපියල් 1000 තියාගන්න අපිට මොකක් හරි වුණ ඔය වගේ අර නිකන් මහා මේකේ දාර්ශනික සංවාද කරන්නේ කාටද? පේන නාමික උගත්තු කීප දෙනෙක් ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාලවලත් උගන්වනවා වෙන්න පුළුවන්. ඒකොල්ල තුලත් බුදුහාමුදුරුවෝ කියනවනේ ඔය ජානාති විජානාති සම්පටිජානාති පජානාති කියලා මේ දැනුම කියන එක අමුතුයි කියලා. මට උගන්වපු ගුරුවරයෙක් එයා අවුරුදු 42 සිවුරු ඇරි. ලංකාවේ චිරක් ප්‍රකට මේ බුද්ධ ආගම කියන කෙනෙක් ඔය දොරමඩලාවේ අරකට මේවට ඇවිල්ලා. මං කියන්නේ ආ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා නම් එහෙම වෙන්නේ. එතන ගැටලුවක් නැහැ.
නිකන් ඔය දන්නව වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. යම් මට්ටමක ප්‍රත්‍යක්ෂ නොවුන තැනදී අර தත්ත්වෙ ඉතින් දන්න අයගේ වැඩක් වෙලා නැහැ. දන්න අය චර්යාවෙන් දුවත් එකයි. යුදවාදී, කුලවාදී, ගෝසාකාරී. ජාතියවාදය, කුලවාදය මේවා නෙමෙයි. ඔබ විශ්වාස කරන්න පන්සලේ හයි කරලා තිබුණු ස්පීකර් දෙක ගලවලා දාන්න මට යම් සපනක් කරන්න උනා යම්මා. ස්පීකර් වලින් බණ කියන්න ඕනේ. මං කියන බණ මේ ශාලාවට දැන් මේක ඇහුණාම ඇති. පාරෙත් දාන්න අයිතියක් අපිට නැහැ. හැමෝටම ඕනේ කෙනා මේ ශාලාවට එන්න ඕනේ. මම හිතියේ අදහසේ. ඒකත් හරි අමාරු කොට. ඉතින් මෙහා ප්‍රතිසංස්කරණ ගැන ඔබ හිතන්න කොච්චර අමාරු වෙයිද කියලා. මම ඔය අයට බොහොම කාරුණිකව කියන්නේ අපි සම බිමකට මේකට සටන් පෙරමුණ හදන්න ඕනේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න. ඔබ නිරීක්ෂණයන් සමීපව කළොත් එහෙම කියනවා අනේ පව් මේ අක්කු ටික මේ මට කියන්නේ මේ පන්සල හොඳයි කියලා එක වෙලාවක. මොකද මේ ළමයි කොහේ හරි මේගොල්ලෝ මෙහි කාලවත් ඉන්නවනේ අනිත් ගාන කියලා හිත හදාගන්න සමහර සම්බන්ධ. ඒක සාධාරණයි කියලා කියන්න බෑ. මෙහෙම ශ්‍රේෂ්ඨ දර්ශනයක් ඔය වගේ අවබෝධ ගන්න තැනකට දාලා නිකන් ඉන්නේ. හැබැයි මේක බාරගන්නේ නෑ. ඒකට පුළුවන්. මම එක නිරීක්ෂණයක් ඔබට ඉදිරිපත් කරන්න. මම ඉන්න ස්ථානීය අධ්‍යාපනය ලබා දෙන තැන ලංකාවේ හොඳම ප්‍රධානම ආයතනයක්. හැබැයි එතන ඉන්න පොන්චි හාමුදුරුවෝ පිළිබඳ සමීක්ෂණයක් කළොත් අපි ඉන්න දිස්ත්‍රික්කයේ අය කොහොමද? කොයි හරි එකට මහාචාරලා කියන කණ්ඩායම. මේගොල්ලන්ට හැබැයි විවේචනය අපිට රුචුව ඉදිරිපත් කරන්න. ඒකට මම යෝජනා කරනවා පුළුවන් නම් මමත් ඔතන වාඩි වෙනවා මෙතෙන්ට ඇවිල්ලා ඒ වාඩි කරවලා කොහොමද තමුන්නාසේගේ පන්සලේ මෙහෙම දේවාල අටවගෙන සල්ලි හම්බ කරන්න කියලා අපිට ප්‍රශ්න කරන්න. මොකද ඒගොල්ලන්ට ඒකට උත්තර දෙන්න පුළුවන් නිසා. කොහොමද තමුන්නාසේ මේ ස්ථාන මේ විදිහට විකුණන්නේ? මේ බුද්ධ ධර්මද කියලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. මේ හම් වෙච්ච මහා ධන සම්භාරය කොයි විදිහටද කළමනාකරණය කළේ කියලා අපිට ප්‍රශ්න කරන්න. එහෙම ඒ වගේ රුජු ලෙස ඇඟිල්ල දික් කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අතේ ඇඟිලි ගන්න. බලන්න පත් වෙන ආණ්ඩුවලින් ඒකට සල්ලි ගන්නවා. මහ ජනතාවගෙන් ඒකට සල්ලි ගන්නවා. හැමෝගෙම මේකොල්ලෝ අරගෙන යටි. අර පීඩිතය හැමම දුවනවා. අර හැමදාම කිව්වා වගේ මට තේරුණේ මේ පීඩිත ජන සමාජයට පීඩාවෙන් ගලව ගන්න තියෙන ලොකුම අභියෝගය පීඩිතයා තමන්ගේ පීඩාවක් කොට නොපිළිගැනීම. දැන් මේ කතාව කොච්චර ලේසිද? මම ගමට ගිහින් කිව්වහම ඕගොල්ලෝ මේ බුදුහාමුදුරන්ගේ පස්සේ යනවා කියලා යන්නේ බුදුහාමුදුරන්ගේ පස්සේ නෙමෙයි. ඕම මේ සල්ලි ලියුම් කවරයක් දීලා අරව මේව කරලා නිවනට යන්න බෑ. ඒකට ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. ඒක අභ්‍යන්තර ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක පිළිගන්නේ කැමති නැත්නම්. ඒක පිළිගන්න කැමති නැත්නම් ඒ මිනිස්සු මනේකට එන්නේ වෙන්නේ. අර මාක්සියම් කාරණා තමයි. ඒ ඇයිට මේක මේ හොඳ තේජන. සමහර කොල්ලකාරී විදියට වැරදි විදියට සල්ලි හම්බ කරපු රේන්දකාරයෝ කුඩුකාරයෝ මේගොල්ලන්ට අර කළු සල්ලි රැයට නිින්ද යන්නේ බයයි. අන්න මොකක් හරි ඔහොම එකක් කරන්න තැනක් දිවන්න ඒගොල්ලන්ට තමයි මේක හොඳ වෙලා තියෙන්නේ. ඒකෝට මෙන්න මේ කණ්ඩායම වලින් කොහොමද අපි මේක කරවගන්නේ? මේ ඇත්තම අපරටේ අහිංසක ඇත්තටම මේ විහිසුණු මිනිස්සුන් ඉන්න තැනක ඒ විහිසුණු අදහස් ඉවත් කරන්න ඒගොල්ලෝ අර අපි කියන අහිංසක තැනටපත් කරන්න කොහොමද මේක පාවිච්චි කරන්නේ? මට නම් හිතා ගන්න බැරි කාරණාවක්. මේක මෙහෙම කිව්වට
මේක පිළිගන්නේ කොහොමද? මම හේතුවාදීන් හැටියට ඔබට බොහොම ගෞරවණීයව සිහිපත් කරනවා. ආපහු හැරිලා බලන්න කවුරුගේ ඉඳලා අද දක්වා කාලයක් උස්සම් බෝධියක් වටේ මේක කොච්චර විවේචනය කරලා ඇද්ද? මේ අහසේ තියෙන තරුවලින් මුදල් හම්බ කරන එකේ තියෙන විගඩම ගැන කොච්චර කියන්නේ නැද්ද? හැබැයි එන්න එහෙම කණ්ඩායම් වැඩි වුණා අපේ පිළ පුංචි. මේ විද්‍යාත්මක ඉගැන්වීම අපට රුචි කරලා නැහැ. කියපු විදියට යුද්ධය වෙන්න පුළුවන්, විවෘතාර්ථිකය වෙන්න පුළුවන්. මම පහුගිය දවසක එක සංඛ්‍යාවක් දැක්ක, ඒක නිවැරදි වෙන්න පුළුවන්. ඉසොයලා බලලා 1960 වගේ වෙනකොට ලංකාවේ උසස් පෙළ හදාරන කණ්ඩායම 60ක් විතර ගණිත විද්‍යා විෂයන් හදාරනවා. ශාස්ත්‍ර මේ කලා වාණිජ්‍ය වගේ විෂයන් කොහොම අඩුවෙන් හැදෑරුවේ. අද ඒක අනිත් පැත්ත හැංගිලා තියෙනවා. ඒ කියන්නේ හිතන්න බැරි ජන සමාජයක් හිතාමතා නිර්මාණය කරලා තියෙනවා. හිතන්න බැරි ජන සමාජයක් හිතාමතා නිර්මාණය කරලා තියෙනවා. හිතන්න බැරි මිනිස්සුන්ට මේ දර්ශනය කොහොමද ගෙනියන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මම බොහොම ගෞරවණීයව ඔබට කියනවා අතරින් පතරයකට ඉඩක් තියෙන තැන් තියෙනවා. මගේ පන්සලේ එහෙම කරනකොට මට බැහැපන් දොට්ට කියලා චෝදනා ආවේ නැහැ. කොම් කිරි දුරස්ත කිරි මට කවුරුවත් බන වලට කියන්නේ නැහැ. ඔබ තමයි මේ මෙහෙම බනකට කිව්වේ. මට මෙහෙම එකක් කරන්න යාවට කියලා තමයි සංවිධානය කරගන්න ඕනේ. මම අපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරු ටික එකතු කරලා මෙහෙම වැඩසටහනක් කළා. මම කිව්වා මේක දිගට කරගෙන යමු කියලා. පළවෙනි එකයි දෙවෙනි එකට මට කතා කළේ. මම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අපේ ප්‍රදේශයේ තියෙන මම කතා කරලා කිව්වා අපි මේ සංවාදයක් කරමු මිනිස්සුන්ව මේ අන්ධකාරයෙන් එළියට ගමු කියලා. පළවෙනි එකයි දෙවෙනි එකෙන් පස්සේ මේකට එහෙම ඉඩක් දෙන්නේ නැහැ. හැබැයි ඉඩක් දුන්නට ගහන්නෙත් නැහැ. ගැහුවේ නැහැ. කියලා එහෙම ගියා. පස්සේ අතරින් බණිනවා යා ඒ කියන ඒවා මේ ලෝකෙට හරියන්නේ ඒවා නෙමෙයි අරවා මේවා කියලා. හැබැයි ගැහුවේ මට කියන්න තියෙන්නේ අපිට පුළුවන් නම් මේක සංවාදයක් කරලා කොහොමද මේ පණිවිඩය ගෙනියන්න ඕනේ කියන එක තේරුම් අරගන්න. ඒක තමයි වටින උදාහරණයක් හැටියට මම කියන්නේ. හිතලා බලන්න. එහෙම ලිපිලිය විලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඔය හේවඩ සූත්‍රයෙන් සාකච්ඡා කරනවා. බුදුහාමුදුරුවෝ ගාවට ආවම මේ ඔය උඩින් යන අය පොළොව පලාගෙන යන අය ආම ධානය උපදවාගෙන එහෙම කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා මේ ඉන්දියාවේ තියෙනවා මණිකා කියලා මන්ත්‍රය. ඒක දන්න අයටත් ඒක කරන්න පුළුවන්. එතකොට මොකද කියන්නේ? අරක ගන්නකොට බොහොම ගෞරවණීය බලාගෙන මේක කරනකොට විද්‍යාවක් වෙනවා. නිසා ඔය දෙකම එකම තත්ත්වයක්. ඔයන් අපේ බිය දුරු කරවන්න බෑ. අපේ ඇත්ත ප්‍රශ්නයෙන් අපවත් මුදවන්න බෑ. මෙන්න මේ සරල ඇත්ත කොහොමද මිනිස්සු අතරට අපි අරගෙන යන්නේ? පළවෙනි දේශනාවේදීම මම මේක කියලා අවසන් කරන්නම්. අපි ඊට පස්සේ අපේ සංවාදයේ සුදුසු විදිහට කරමු. මම ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේශනාවේදීම පස් දෙනාට කියනවා බුදුහාමුදුරුවෝ ඔබ තේරුම් ගන්න මම මේ මෙතන ඉඳලා කියන කාරණාව මේ මෙතනින් එහා චක්‍රාවාට වලට දක්වන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න. එක මිනිසෙකුට මනස දියුණු කරලා කොච්චර දේ කරන්න පුළුවන්. කොච්චර දේ කරන්න පුළුවන්. ඒවේ ජීවින් ඉන්න පුළුවන්. හැබැයි ඔබ තේරුම් අරගත යුතු වැදගත් කාරණාව වන්නේ ඒ ඉන්න අය තුල බිය තියෙනවා. බිය දුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයකින් මම ඉදිරිපත් කරා. ඔබ ආලති දේ වේනවා, මා වේනවා, බ්‍රහ්මනාවා, කේන ජීව මේ ශ්‍රමණේකටවත්, දෙවියෙකුටවත්, මාරේකටවත්, බ්‍රහ්මේකටවත්, මොහොකටවත් බෑ මේක කරන්න. මේක කරන්න පුළුවන් මගේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මට විතරයි. ඒකට ඔබ මගේ හැටියට මම මේ කියන ටික අධ්‍යයනය කරලා බලන්න. කොච්චර විශිෂ්ට කාරණාවක්.
කොච්චර කාලෝපොන්සේක ඒ ගැන කොහොම ඉදිරිපත් කරලා තියෙනවා අපි ආකර්ෂණයෙන් කරන්න එක. කාලම සූත්‍රයේ මේක අම්මා තාත්තා නෙමෙයි මම කිව්වටවත් පිළිගන්නේ. එහෙමනේ බුදුහාමුදුරුවෝ මේක මීට වැඩිය මොකක්ද? මං කිව්වටවත් පිළිගන්නේ නැහැ කියලා නෙමෙයි. තමසලට පොළුවක් තියෙන එක දාලා බලන්න. එහෙමනේ බුදුහාමුදුරුවෝ මේක යෝජනා කරේ. මම කියන්නේ මෙන්න මේක කොහොමද අපි මිනිස්සු අතරගෙන ඉන්නේ. මම කියන දේ කොයි විදියට ඔබ විශ්වාස කළා මම එක දෙයක් කියනවා මෙහෙම ගොඩක් අය කිව්වා තව අවුරුදු 10යි ලංකාවේ බුද්ධ ධර්ම තියෙන්නේ. තව අවුරුදු 15යි ලංකාවේ බුද්ධ ධර්ම තියෙන්නේ. මට නම් කියන්න තියෙන්නේ ලංකාවේ බුද්ධ ධර්ම නෑ. දැන් ගොඩක් කල් ඒක නැති. මම හොයන්නේ මේක උනේ අනුරාධපුරයේදීද පොළොන්නරුවේදීද මගෙන් අහයි මම ඔයත් එතකොට කවුද කියලා. මම උත්සාහ ගන්නේ මට පුළුවන් උත්සාහයෙන් බුදුන් අනුදැන වදාළ කෙනෙක් බවට පත් වෙන්න. එහෙම වෙමි අනිත් අයවත් ඒක උනන්දු කරවන්න. ඔබ දන්නවා කාට හරි ජන සමාජයක් මෙහෙම වෙනවා නම් හරිම පහසුයි ඒකේ පවතින. මේ විකෘතිය හරිම විහිසුයි. මේ විකෘතියෙන් තමයි අපි ජන සමාජය ගලවන්න ඕනේ. අර රංජන්ව මට තියෙන උදාහරණයකින් මගේ දේශනාව මම අවසන් කරන්න. පිටක් අරගෙන පිට්ටනියට යන කෙනෙක් ක්‍රිකට් ගහනවා. බෝලේ එවුවම ගහනවා පයින්. ඒ කියන්නේ පයින් ගිහම එයා කියනවා අපි ගහනවානේ ෆුට්බෝල්. අපි හිතුනොත් අපි පයින් ගහනවා අපි හිතුනොත් අපි පිට්ටෙන් ගහනවා. ඉතින් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ කියනවා ඒක කරන්න පුළුවන් ෆුට්බෝල් ගහනකොටනේ. දැන් ගහන්නේ ක්‍රිකට්නේ. දැන් පුළුවන් පිට්ටෙන් විතරයි. නේ අපි ඉස්සරත් ෆුට්බෝල් ගහලා තියෙනවා ක්‍රිකට් ගහනවා අපි දෙකම කරනවා. දෙකම කරන්න බෑනේ. බෑනේ අපි කරනවානේ. ඔන්නෝම සටනක් මේ තියෙන්නේ. මේ දේවවාදයයි දර්ශනයයි දෙකම කරන්න බෑනේ. දෙකෙන් එකයි. එක්ක ඕගොල්ලෝ මේ දර්ශනයේ තේරුම් අරගෙන මේකේ පිළිපදින්න. නෑ අපි මේ පොඩ්ඩක් දෙවියොත් එක්කත් ඒක නුනාට දර්ශනේ තමයි. නෑ එහෙම කරන්න බෑ. නෑ අපි එහෙම කරා එහෙම කියලා මොකක් හරි උත්තරයක් දීලා කතාවෙන් වහින් ඒක ෂේප් කරගෙන මේ බොහොම හොඳට ජයට යනවා. හරි ජයට යනවා. ඒ ඔන්නෝක තමයි මට මේ සම්බන්ධව කියන්න තියෙන්නේ. මං කියන කරුණු ගොඩක් මගේ ඔළුවේ ඉර වෙලා තියෙනවා. අපි ප්‍රශ්න කරනකොට සාකච්ඡා කරනකොට මේක විසඳ ගන්න. මම කියන්නේ ඕනෙම ප්‍රශ්නයක් මට උත්තර දෙන්න. මට පුළුවන් දෙයකට මම උත්තර දෙන්නම්. ගැඹුරු දර්ශනවාදයේ බුදුදහමේ මම පුතුල දැනුමක් නෑ. ඒ සම්බන්ධ ඒක මූලික ශික්ෂණය ගන්න ඕනේ පිළිවෙලයි මම දන්නේ. එක කාරණාවක් දන්නවා මේ එළියේ තියෙන ස්ථානවල බුදුදහමයි කියන්නේ බුද්ධාගම නෙමෙයි කියන එක මම කියනවා. පුළුවන් නම් සරලව මේ ස්පීකර් දාගෙන පොය දාට කරන මහා කෝලාහලය නතර කරන්න. සරල දෙයක් නම් මේ කියන්නේ. ඔබ ඉදිරිපත් වෙන්න. පුළුවන් නම් එහෙම මේගොල්ලන්ගේ මේ තියෙන එක අවතාර හදාගෙන මේකට මෙහෙම තියලා පුළුවන් කියලා සල්ලි හම්බ කරන ව්‍යාපාරයට නතර කරන්න. පුළුවන් නම් මේ මහා ගොඩනැගිලි සිමින්තියෙන් ගොඩනගන්න හදන බුද්ධාගම දර්ශනයෙන් ගොඩනගන්න උත්සාහ කරනවා. මම කියන්නේ ජාතිවාදයේ අමාරුයි කියනකො කුලවාදයේ අමාරුයි අර වගේ පොඩි දෙයක්වත් පුළුවන් නම් කරලා බලන්න මම හිතන්නේ නෑ මේක ලේසි වැඩක්. සෝමනෝදේ අපේ බල කිව්වේ සෝමනෝදේ කියන්නේ බලයෙන් වෙන්නේ. සෝමනෝදේ ඉතාලවල විරලවගේ විග්‍රහය අද අපට බුදුසසුන ජන සමාජය වෙట్లా තියෙන සම්බන්ධව ඔබ විග්‍රහයක් කරනවා. මේ විග්‍රහයේ ප්‍රශ්න කිරීමට පන්සලේ බලනවා කියන්නේ අපිට තියෙනවා ඉතිහාසය. අපි හේතුවාදී වශයෙන් අපි විතරම සාකච්ඡා සහ ප්‍රශ්න සිදුවීම් කරනවා. අපි උන්වහන්සේ ගාම දැන් මේකට විග්‍රහය ආන්දෝලනයේ විග්‍රහය වගේ ඔබට යමක් අහන්න තියෙනවද ඒ අර්ථය විපිටනවා. එහෙම වගේ අප්‍රකට තැන් වල මේකට විරුද්ධව වැඩ කරන විශාල වික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. දැන් උදාහරණයක් මම ගන්න ප්‍රදේශවල වනගතේ ඒගොල්ලෝ තනියෙන් අධ්‍යයනය කරමින් අර පැරණි මගේ යනවා. ඒගොල්ලෝ මේ ප්‍රකට සමාජයේ ඒගොල්ලෝ එක මොන බුද්ධාගමද කියලා බෞද්ධ දර්ශනයක්ද කියලා. මම මේ මෙතර වෙලා කිව්වේ දැන් ඔය කාලාම සූත්‍රය නෙමෙයි මුළු ත්‍රිපිටකයම මේගොල්ලෝ වන්දනවා. ඒක මේ
එකක් දෙකක් ඕනේ කමින් හංග කරන්නේ මේ බුදුහාමර දර්ශනේ මහං කරගෙන ඉන්නේ. බුදුහාමර දර්ශනේ කියලා වෙන එකක් ඉදිරිපත් කරනකොට මගෙන් මම පොතක් ලියුවද මම මේ කරපු දේශනේ මට සතුටු වෙන්න බෑ. මම කියන්නේ අපි මේකට සාමූහික උදාහරණයක් ඔය ස්පීකර් දෙක. එකෙක්වත් අහන්නේ අපිට පුළුවන් නම් කණ්ඩායමකට කියන නඩු තීන්දුවක් කරගන්න. මම කියන්නේ අන්න එහෙම ක්‍රියාත්මකයකින් නිසා මේක මේ අර මට හිතාදාගත්ත හැකි මම මොනවා හරි කරා කියලා. හැබැයි මට හිත හැදුනට වැඩේ වෙලා නැහැ. ඒකයි මම මේ කිව්වේ. අර මේකේ අවපෑගෙනු ස්වභාවයන් හෙට එළි වෙනකන් කතා කරන්න පුළුවන්. මම කියන්නේ වැදගත් වෙන්නේ කොහොමද මේකට අපි ඉමතමාලා තේරුම් අරගන්නවා මේ මෙතන ඉන්න ඔක්කොම කිසියම් හැදෑරීමක් අවබෝධයක් තියෙන පිරිස්. ඔයත් තේරුම් ගන්න ඇති මම කියන්න හදන්නේ මේක තමයි. මේ ආගමක කරගැනීම තමයි දුකක් කියන්නේ. අපිට අර දැන් ලබන මාසේ ලබන අවුරුද්දේ සංගායනාවක් කරනවා කියනවනේ. ඔන්න අපිට පුළුවන් නම් එහෙම ඔය කියපු කාරණාව කියන යෝජනා සංගායනාවක් නැත්නම් මොන බලන්න තුක්කුවකට ඔගේ වැඩක්. ඔය කොහොම සංගායනාවක් ගණනාවක් කළා කවුරුවත් ඔය වෙනස්ුනේ නැහැ. මේ මොනවා හරි කළා කියයි. දැන් ඊළඟට ඡන්දෙට කියන්න හොඳයි ජනාධිපතිට අපි මොකක් හරි කළා කියලා. නැතුව වැඩක් වෙන්නේ පුළුවන් නම් කියලා මේකේ ආගමික ලක්ෂණ අතුගාලා දාලා දර්ශනය මතුවෙන්න සංගායනා කරමු කියන යෝජනාව පුළුවන් හැටියට අපි කණ්ඩායමක් වෙන්න තවත් සිවිල් සංවිධානයකට කරගෙන රජයෙන් ගිහිල්ලා කරන්න පුළුවන් නම් එහෙම අන්න ඒක පළදායි. මම තාම ගරු කරන ඔබතුමා කියපු අදහස තමයි මම කියන්නේ ඉස්සරහ. රාජුලහාමුදුරුවෝ තමයි ඇත්තටම මම දැකපු මේ මෑතකයේ මේ විෂය ගැන ප්‍රාමාණිකය. මගෙන් මේ ප්‍රශ්නේ අහන එකට මට ඔබතුමාට උත්තරයක් දෙන්න තරම් ධර්මඥානයක් මට නැහැ. හැබැයි එක කාරණයක් මට කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ස්ථිරසාර වශයෙන්ම කියන දේ තමයි පළවෙනි එකේම මේ මෞලිකාර දෙවියෙක් කළ හැකි දෙයක් කිව්වක් නෑ. මේක හොඳටම ඔබ පිළිගන්නවා. එක දෙයක් මම ඔබතුමාට කියන්න මේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ දේවල් ප්‍රායෝගිකව ජීවිතයට යම් දෙයක් හරිම අවංකව මම මේ කියන්නේ ඇත්තටම අපි හිතමුකෝ මොකක් හරි එක දෙයක් උච්චලයකට කාමය සම්බන්ධව කියමුකෝ මේ ඇත්ත ඇති සැටිය ටිකක් දකින්න පුරුදු වුණොත් එහෙම අපිට ඒවා පාලනය කරගන්න පුළුවන්. මම කියන්නේ ඒක දියුණු තත්වයකට වර්ධනය කර ගැනීමෙන් මේ අත්දැකීම් අත්විඳින්න පුළුවන් කියන දැන් එක පියවරකට ගියාම ඒකෙන් කියපු දේ පැහැදිලි වෙනවා නම් ඊළඟ පියවර යන වලට යෑමෙන් ඒ තත්ත්වයන් උදා කරගන්න පුළුවන් කියන හැඟීමනේ අපිට ඇති කරගන්න වෙන්නේ. මට අර ඔබතුමාට ඍජු උත්තරයක් දෙන්න බැරි. එහෙමනම් මම මේ නිවන කියන තත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මම මේක ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න නිසා මට කියන්න බෑ අර කාරණේ කියන්න පුළුවන්. ඒ දෙවියෝ කියපු අර ඒ අමරණීයත්වයේ එකක් නෙමෙයි මේ කියන එක නම් මම ප්‍රත්‍යක්ෂ කරගත්තු තත්ත්වයක්. මලගොන් වලදී මේ පාංශු ගෝල වලට සහභාගී වෙලා තියෙනවා. එතෙන්දී මලනියත්තන්ට පින් දෙන්න දීමේ කටයුත්තක් කරනවා. එහෙම පින් දෙන්න පුළුවන්. අපි යමක් කරලා අරයාගේ පිනට දැරෙන්න පුළුවන් දෙයක්. මැලවිය කියලා. එහෙම පින් දීමක් පුළුවන් නම් මම කියන ජීවත් වෙන්න දෙන්න පුළුවන් කියලා මම අපට ඕක ගැටලුවා. ඔබ වහන්සේ පුළුවන් නෝ ඕක ගැන පිටක් කියන්නේ. මම ඇත්තටම ඔය අහන්නේ බුදුදහමේ දාර්ශනික කරුණු ඒවට උත්තර දෙන්න මගේ ලොකු සංවාදයක ඇදිලා මට නම් ඒක ගැටලුවක්. ඒ කියන්නේ ඔබතුමා කියන එක මොකද ඔය තිරෝකුඩ සූත්‍රය කියන එකේදී කියනවා ඒකේ පින කියන වචනේ පාවිච්චි කරලා නැහැ. මිය දෙමව්පිය ආදීන්ගේ දේවල් දරුවන් විසින් එහෙම නැත්නම් අනිත් අය විසින් සුරක් බුදුදහම සහ බුද්ධාගම කියලා පොතක් කියලා තියෙනවා මාරසිංහ මහත්තයා මට කියන්නේ. ඒක කියවුවා නම් ඔබතුමාගේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් දේශවල අපිට පුළුවන් මේ සංවාද ගෙනියන්නේ ඒ වගේම නිකන් හේතුවාදී කවයක සීමා කරන්නේ නැතුව මුළු සමාජයට පුළුවන් මට්ටමේ අපේ මාතෘකාව පුරුදු කරලා එහෙම සංවාදයක් ලෑස්ති කරන්න පුළුවන්. මොකද අපි අර ගම්මට්ටමේ ඉන්න අයට ඒ වගේ ගමේ යම් සංවිධානාත්මක වැඩක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් ඒකේ ආමුණන්ගේ කොහොමද ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න කාල වේලාව මේ දුර ප්‍රශ්නේ සලකා බලලා ඒ වගේ යම් කිසි අපිට වැඩ පිළිවෙල සම්මුඛාන කරන්න පුළුවන්. විශේෂයෙන් අපරාධ පුරුණායකල නුවර
ගාල්ල මාතර ඒ වගේ පිට සැලකුණු මට්ටමේ සමාජ ස්තරයක් අපිට සූදානම් කරලා දෙන්න පුළුවන්. ඒකට මේ මුල කිරීම ටිකක් පැතිරලා මම කිව්වනේ මම ආරම්භ ඔය ඉස්කෝලවල තැන් වල ගියාම එතන බලවත් අර කියන මේ විද්‍යා දෘෂ්ටික කණ්ඩායම ඒකට මුල් සැරේදීම කොහොම අහගෙන ඉන්නවා පළවෙනි එකේම අර කරන එකෙන් අහන මොකටද යාවගේදීම විතර හාමුදුරුවෝ වෙන්නේ එහෙම කියලා ප්‍රතික්ෂේප කරනවා. දැන් මම කියන්නේ ඒ තැනක මේ වගේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නම් මට දැන් මම මේ කිව්වහම නෑ ඊයේ සම්දෙන්න ඕනේ කාරණයක් නෑ කියන්නේ කියලා. අන්නේ ඔබතුමා කිව්වේ ඒක යෝජනාවක්. අපි වැඩ කරන ආයතනයේ වුණත් කමන්නේ. වැඩ කරන ආයතනයේ වුණත් කමන්නේ අපි ගිහින් කතා කරනවා. දැන් බණ එහෙම ඔය කියවන්නේ හරියට ඒ වෙනුවට කියනවා අපිට පිළිකර ඕනේ වෙන්නේ නැහැ මුකුත් ඕනේ වෙන්නේ නැහැ අපිත් දන්න ආම්දුනෙක් ඉන්නවා එකගෙන එන්න අපේ ඒකට එක දවසක් කියවෙත් මේ කියන එක බොරු නම් ඒගොල්ලෝ කියයිනේ මං කියන එක බොරු නම් මට උත්තර බඳි මට ඒකට පෙරලා උත්තර දෙන්න පුළුවන් ඒ ඔබතුමා කරපු යෝජනාව ඇත්තටම අපිට පුළුවන් නම් ගොඩක් හොඳ දෙයක් කියලායි මට හිතෙන්නේ මොකද අර මහත්තයා කිව්වා වගේ මාධ්‍ය ආයතන වල මම හිතන්නේ නෑ අපිට ඒගොල්ලෝ ප්‍රතිකරම වෙලදාමක් කරන්නේ ඒගොල්ලෝ වෙලෙන් දැන් විතරයි කරන්නේ සියලු දේවල් අහන්න වෙන ඒ කාරණාවේ 67 වල්කෝ රාවලහක් දුකින් මේ හේතුවාදී සංකේතයකට තිබ්බ කොහොමද කාර්යය රෂන් සෙන්ටරේ මේක හතරේ නිකියා මේකේ තියෙන බුද්දිසම් බෑස වර්ල්ඩ් රිලිජන් ලෝක ආගමක් වශයෙන් බෞද්ධ ආගම ගන්නවා මේ දැන් සාකච්ඡාවට සියලු දේවල් රාවලහක් තේරුණා විද්‍යාවන්තේ තේරුණා ධාතු වෙනස්විලි ඔය සියලුම දේවල් එතියා ඒ හමුදුව ප්‍රශ්නයේදී තාවකාලික සංවිධානය කර සාකච්ඡා ඒ අපේ මුලිකත්වය අරගෙන ඉන්නේ කියලා පැදුරු දාලා දැක්ක කරන්නේ. ඊපස්සේ මේ හමුදුව තාවකාලික කියලා තියෙනවා. මේක මේ රටට ගැලපෙනවා. මේ අඳු කල්පු දැනගෙන ඇවිල්ලා මේ කිසි පැදුරු නිකන්. එතකොට අපි සාකච්ඡා කරන දේ ගැන ගැඹුරු වැඩිමක් ඇති වෙනවා. මේවා ඊට වඩා ඒක හිතටම තමයි ආවුත් කියන්නේ. ලෝක ආගමක් හැටියට යන්න බෞද්ධ දර්ශනයේ ඉදිරියට යන්න කාලී නෝදන මේකේ රාවුලහාමුදුරුවෝ සියලු දේවල් කියනවා ආගම නැති වෙනවා ඊට විරුද්ධව සකස් කරා එතකොට ආගම එපා වෙනවා නම් රාවුලහාමුදුරුවෝට අනුකම්පාවක් නැහැ දැන් සමාජවාදී සෝෂලිසම් දෙවස්තිය වේගෙන යනවා සෝෂලිසම් මිනිස්සු පිළිගන්නවා ඒකෙන් ආගම නැති වෙනවා නම් වරක් කරන්න බෑ ඒක අපි පිළිගන්නවා ඒක අපි මෙතන හදන්නේ සමාජය හදන්න නම් මොඩර්න් සොසයිටි එකක් වර්තමාන සමාජයක් හදන්න නම් අපිට වැඩක් නැහැ රාවුලහාමුදුරුවෝ කිව්වේ මොනවාද බුදුහාමුදුරුවෝ කිව්වේ මොනවාද දේශපාලන දික්ක මොනවාද ආගමේ තියෙන්නේ මොනවාද බුද්ධ ධර්මයේ තියෙන්නේ මොනවාද වැඩක් නැහැ අපි බලන්න ඕනේ මේ රටේ හැම ජාතියෙම මිනිස්සු එක එක මත තියෙන මිනිස්සු ඉන්නවා ඒ හැමෝටම ගැලපෙන අනුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ඒකින් මම කියන්නේ රාවණ කියපේක මම පිළිගන්නවා. සුද්ධ ඒකේ වචනේ මාරු කරලා කියන නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම අහක් කරන්න. ආගම හරි ධර්මය හරි වැඩක් නෑ ආණ්ඩුවට.